ඔබත් බොහොම සරල දේවල් කිහිපයක් අමුද්‍රව්‍ය විදිහට පාවිච්චි කරලා ඔබට ආර්ථිකමය වාසියක් වගේම මානසික සුවයක් ලබා ගන්න පුළුවන් විදිහේ අපූර්ව නිර්මාණයක් කරගන්න හැටි තමයි කියලා දෙන්නේ. සාමාන්‍යයෙන් ඔබ ලස්සනට අඳින්න පළඳින්න කැමති ඕනෑම ගෑනු කෙනෙක් ඕනෑම ගැහැණු ළමෙක් ඉතින් තමන්ගේ ආභරණ තමන්ටම කොහොමද කරගන්න පුළුවන් කියන එකට හොඳ අදහසක් ගන්න පුළුවන්කම ලැබෙවි. ඉතින් අද මේ අපූර්ව කාරණාව ගැන කතා කරන්න මම සුපුරුදු විදිහට මේකත් කරගන්නවා. අත්කම් නිර්මාණ ශිල්පී දීපිකා මදුමාන මහත්මිය ඔබතුමිය. හරි මම මෙන්න මෙතනින් පටන් ගන්නවා. මේ අපූර්ව නිර්මාණයක් තියෙනවා. ඒ කාන්තාවන් විශේෂයෙන්ම ආකර්ෂණීය වෙන විදිහේ නිර්මාණයක්. මේ කොහොමද නිර්මාණය කරන්නේ? මේ වගේ දේවල් තමයි අපි නිර්මාණය කරගන්න ඉතින්. අද මම ඇත්තටම කියන දේ හදන්නේ සරල නිර්මාණයක්. මේකෙදී දැන් අපි ගන්නන්න හදන්නේ කීටැග් එකක් විදිහට. ඒ කියන්නේ මේ ආකාරයෙන් තරමක් අද ඉගෙන ගන්න පහසු වෙන තරමක් තමයි මම මේ විදිහට මට විශාල බීජ යොදාගෙන මේ නිර්මාණය කරගන්නේ. නමුත් මේ නිර්මාණය ඉගෙන ගත්තට පස්සේ අර භාෂණයේ කිව්වා වගේ ඒ විදිහටම නිර්මාණය කරගන්න මේක ට්‍රෙන්ඩ් එකක් විදිහට තමයි නිර්මාණය කරගෙන තියෙන්නේ. නමුත් මෙහිදී අපි යොදාගෙන තියෙන පබළු විශේෂය වෙනස්. ඒක විතරයි වෙනස් වෙනා තියෙන්නේ. මම හිතනවා දැන් අපි මේ නිර්මාණය කියලා දුන්නාට පස්සේ අපිට මේක අවශ්‍ය ආකාරයට කැමති තැනකට යොදා ගන්න පුළුවන් කියලා. මේ බලන්න අපි මේක පරාඹ ජෝඩුවක තමයි මේක යොදාගෙන තියෙන්නේ. මේ බලන්න අපිට පරාඹ යුගලයකට උනත් මේ ආකාරයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි නිර්මාණයක් ඉගෙන ගත්තට පස්සේ අපිට යොදා ගන්නා පබළු අනුව අපිට මේ නිර්මාණය වෙනස් කරගන්න පුළුවන්. දැන් උදාහරණයකට මම ගන්නම් සමහර කැමති නම් මේක කීටැග් එකක් වශයෙන් භාවිතා කරනවා නම් බරක් ඒ කියන්නේ ඒකට අමතර බරක් තියෙනවට කැමති නැහැ. අපිට පුළුවන් මේ නිර්මාණයම ලී පබළු වලින් නිර්මාණය කරගන්න. බලන්න හරි සරලව ලී පබළු වලින් මේ නිර්මාණය කරගත්තාම හරිය සැහැල්ලුයි. සහ මේ යොදා ගන්න පුළුවන්. හොඳ වෙනදකට වටිනාකමක් ලබා ගන්න පුළුවන් නේද අපිට? ඔව් වශයෙන් අපි හිතමුකෝ දැන් ලී පබළු වලින් නිර්මාණය කරා කියලා. ලී පබළු වලින් කියන දැන් විදේශිකයන් හරිම කැමති ඒ වගේ ලී වලින් නිර්මාණය කරපු දේවල් වලට හරිම කැමති. අපිට ඉතින් අඩු මුදලකට උනත් මේක නිර්මාණය කරගන්න පුළුවන්. අඩුකල් නිර්මාණය කළා අපිට අපි මේ ආකාරයෙන් ලී පබළු වලින් නිර්මාණය කරගත්තට පස්සේ දැන් විදේශිකයන් පවා කැමති මේ ආකාරයෙන් ලී වලින් නිර්මාණය කරන දේවල් වලට. මම දැන් පෙන්නන්නම් අපි මේ ඉගෙන ගන්න යන කරුව. ඒ කියන්නේ කරු හැඩයක් නැති ඉගෙන ගන්න යන්නේ. දැන් උදාහරණයකට ගමු අපි නක්සල් සැරසිල්ලක් වශයෙන් උනත් මේක යොදා ගන්න පුළුවන්. බලන්න පුංචි ග්ලාස් බේඩ් දාලා තමයි මේක හදාගන්න තියෙන්නේ. මම මේක ඉගෙන ගත්තට පස්සේ අපි යොදා ගන්න තැන අනුව අපිට මේ නිර්මාණය වෙනස් කරගන්න පුළුවන් කියලා. හරි. අපි ග්ලාස් බීඩ් එක පාවිච්චි කරලා තමයි මේ නිර්මාණ ඔක්කොම කරගන්නේ. ඒක තමන්ට කැමති ප්‍රමාණයේ සයිසස් වලින් තෝරගන්න පුළුවන්කම තියෙනවා නේද? ඔව් අපි ග්ලාස් බීඩ් පාවිච්චි කිරීමේදී කියන්නේ අපි සැරසිල්ලකට වගේ යනවා නම් ග්ලාස් බීඩ් යොදා ගන්න පුළුවන්. අපිට පුරා රවුමක් ආකාරයෙන් මෙහෙම යොදා ගන්නත් නිර්මාණය කරගන්න පුළුවන්. නැත්නම් මේ බලන්න මම මේ මාළි නිර්මාණය කරගැනීමේ පිටු යොදාගෙන තියෙන්නේ ග්ලාස් බීඩ්. අපිට ඒක එතකොට පැහැදිලිව ලස්සන මාළයකට කීවි මාළයක් විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. මම මෙතෙන්දී අද තරුව නිර්මාණය කරගන්න එකතු කරගෙන තියෙන්නේ පේනවැටි රයිස් බීඩ්. කල්මක් දිග හැඩය කියන්නේ වී හැඩයේ බීඩ් එකක් තමයි මේ තියෙන්නේ. හරි ඒ වගේම මේ අපි නයිලොන් නූලක් පාවිච්චි කරනවා නේද මෙතෙන්ට? මෙතෙන්දී මේ පබළු වගේම මේ අපි ඒ සඳහා රවුම් පබළුත් යොදා ගන්න ඕනේ. මේ රයිස් බීඩ් එකට ඒ කියන්නේ වී හැඩයේ බීඩ් එකට ගැලපෙන විදිහට රවුම් පබළුත් යොදාගෙන තියෙනවා. ඒ වගේම තමයි ඒ පබළු දෙකටම ගැලපෙන ආකාරයේ තම්බුස් කොටක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ පුරුදු වෙන කෙනෙක් යාර එකම මාරක් විතර මේක කඩාගත්තාම හොඳටම ප්‍රමාණවත් මේ නිර්මාණයට මම මෙතනදී 0.5 තම්බුස් එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. හරි අපි නිර්මාණය ආරම්භ කරන්න යන්නේ. අපි මූලික පියවර විදිහට මොකක්ද කරන්න ඕන? ඔව් ප්‍රශ්නේ මම කිව්වා මේ නිර්මාණය හරිම සරලයි කියලා. අපි කලින් ඉගෙන ගත්ත පාඩම් වලට එකතුවක් මේකේ තියෙනවා. මම නමුත් ආයෙ පෙන්නන්නම් අපේ අලුත් යාළුවන්ට පහසු වෙයි එතකොට මේ නිර්මාණය කරගන්න. ඔව් ප්‍රශ්නේ මම අද කිව්වා අපි කරන්න යන හරි සරල නිර්මාණයක් කියලා. මේ රටාවල් අපි කලින් කියලා දීලා තියෙනවා. නමුත් අපේ අලුතෙන් වැඩසටහන බලන අයටත් එක්ක පහසු වෙන්න මම නැවත වතාවක් කියලා දෙන්නම්. අපි මේ තරුවක් නිර්මාණය කරන්නේ. ඒ තරුව නිර්මාණය කරන්න මම මුලින්ම නම්බර 8 පබළු ප්ලාස්ටික් රවුම් පබළු 4ක් මේ විදිහට තම්බුස් කොටට දාගන්න. මේ විදිහට රවුම් පබළු 4ක් තම්බුස් කොටට දාගන්න. යාළුවා මම
ගැට ක්‍රමයක් සහ සාමාන්‍ය ක්‍රොස් ක්‍රමයක් උගන්වලා තියෙන්නේ. අපි නැවත බලමු සාමාන්‍ය ක්‍රොස් ක්‍රමය කියන්නේ මොකක්ද කියලා. බලන්න මේ තංගුස් පොට එක් පසක තංගුස් පොට මේ පසට තියෙන්නේ පේනවා ඇති. එහෙනම් අනෙක් තංගුස් පොට අනෙක් පසට. පබළුව ඇතුලෙන් දාලා එළියට ගන්නවා. අන්න හරි. මේ විදිහට දැන් මම නූල නැවත බලන්න කරන දේ තංගුස් පොටට දෙපැත්තට එක බැගින් පබළු දාගන්න. පබළු ඉදා ගන්නවා තංගුස් පොටේ දෙපැත්තට. ඊට පස්සේ නැවත පබළුවක් අරගෙන අර මම කියන දීපු විදිහට ක්‍රොස් කරනවා. කියන්නේ තංගුස් පොට පබළු හරහා දෙපැත්තට තමයි හිටින්නේ මේ විදිහට. දැන් පේනවා ඇති කොටස් දෙකක් අපේ ඒ වගේ නිර්මාණය වෙලා තියෙනවානේ. මට අවශ්‍යයි තව ඒ වගේ කොටස් දෙකක් නිර්මාණය කරගන්න. බලන්න. දිගටම තංගුස් දෙකේ වලට පබළු බැගින් දාගත්තා. නැවත පබළුවකින් මේ ආකාරයෙන් ක්‍රොස් කරනවා. ඒ වගේ පියවර කීයක් අපි කරන්න ඕනයිද? මුලින්ම මේ ආකාරයෙන් කොටස් 4ක් මම මේකට කරගන්නවා. ඒ කියන්නේ අපිට තරුවේ හදාගන්න පෙති සංඛ්‍යාව තරුවේ පේනවා ඇති මේකේ තියෙනවා මේ තරුවේ තියෙනවා කොටස් 5ක්. අපි හදන කොටස් සංඛ්‍යාව අනුව මේ කොටස් හදා ගන්න ඕනේ. කියන්නේ මෙතන කොටස් 4යි නම් තියෙන්නේ පෙති 4ක්. කොටස් 5යි නම් පෙති 5ක්. ඒ වගේ වෙනස් වෙන්නේ. දැන් බලන්න මෙතන කොටස් 4ක් මේ විදිහට කරලා තියෙනවා. පේනවා ඇති 1යි 2යි 3යි 4යි. දැන් අපි මේක රවුන්ඩ් කරගන්න ඕනේ. රවුන්ඩ් හැඩයක් වෙන්න ඕනේනේ. අපි එහිදී නැවතත් පබළු දෙකක් තංගුස් එකෙන් දා ගන්නවා. දෙපසටම පබළු බැගින් මේ විදිහට යොදා ගන්නවා. දැන් අපි ක්‍රොස් කරන්න අලුත් පබළුවක් යොදා ගන්නේ නැහැ. නැවත අපි මුලින්ම ආරම්භ කරපු ස්ථානයේ තියෙන්නේ. එතනට තමයි අපි මේ ආකාරයෙන් ක්‍රොස් කරගන්නේ. කෙළවරේ පබළුවට ක්‍රොස් කර ගන්නවා. එක තංගුස් පොටක් එක් පසකට අනෙක් තංගුස් පොට අනෙක් පසට. මේක හරිම සරල නිර්මාණයක්. දැන් අපිට පේනවා මේ ආකාරයේ රවුන්ඩ් කොටසක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි දැන් ඔය හදාගත්ත මේ තරුවේ මැද කොටස. ඔව් අපි හදාගත්තේ තරුවේ මැද කොටස. මම කිව්වා පෙති සංඛ්‍යාව වැඩි කරන්න අවශ්‍ය නම් මේ වගේ කොටස් අපිට වැඩි හෝ අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ පෙති අඩු කරගන්න අපිට රවුම් අඩු කරගත්ත හැකි. ඒ වගේම වැඩි කරගන්න පෙති සංඛ්‍යාව වැඩි කරගන්න පුළුවන්. හරි. අපි යන්නේ දෙවෙනි පියවරට. අපි දැන් දෙවෙනි පියවරට යමු. එතකොට තමයි අපිට අවශ්‍ය වෙන්නේ මේ V හැඩේ. ඒ කියන්නේ V හැඩේ බීඩ්ස් අවශ්‍ය වන්නේ එතකොට. දැන් සමහරවිට මේක දැන් නිර්මාණය කරගෙන යද්දී මේ V හැඩේ පබළු නැති වෙන්න පුළුවන්. මම ඒකට පෙන්නන්නම්. මේ බලන්න මේ තරුව නිර්මාණය කරලා තියෙන්නේ එකම හැඩයක පබළු වලින් විතරයි. හැබැයි අපි අර V හැඩිත බීඩ් එකක් යොදා ගන්න වෙනුවට මෙතෙන්දි පබළු 3ක් ඒ සඳහා යොදාගෙන තියෙනවා. පබළු 3 දැන් මෙතෙන්දි දිග අඩු වැඩි කරගන්න පබළු 3ක් 4ක් එහෙම නැත්නම් අඩු කරගන්න පබළු 2ක් ඒ වගේ යොදා ගන්න පුළුවන්. දැන් මේ නිර්මාණය කරන කෙනෙක්ට දිගටි බීඩ් නැහැ කියලා මේ නිර්මාණය කරන්නට ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ ආකාරයෙන් කරගන්න පුළුවන්. දැන් බලන්න තංගුස් පොටට මම මේ දිගට බීඩ්ස් දෙපැත්තටම එක බැගින් එකතු කරගන්නවා. කලින් විදිහටම. ඔව්. බලන්න දෙපැත්තටම එක බැගින් එකතු කරගත්තා. දැන් නැවතත් පොඩි රවුම් පබළුවක් අරන් මේ ආකාරයෙන් දෙපැත්තට ක්‍රොස් කරගන්න තියෙනවා. පේනවා ඇති. මේ ආකාරයෙන් ක්‍රොස් කරගත්තා. නැවතත් කරන්නේ අපි මේ දිගට හැඩෙති පබළු දෙකක් මේ ආකාරයෙන් දෙපසට එකතු කරගන්න එක. හරි. දැන් පේනවා ඇති අපිට මේ තංගුස් පොටේ පබළු 5ක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි. මේ ආකාරයෙන් යොදාගත්තට පස්සේ මේ ස්ථානයෙන් හරියටම ඉදිරියේ තියෙන පබළට. ඒ කියන්නේ දැන් පබළු දාපු ස්ථානයේ තියෙනවනේ. මේ ස්ථානයෙන් හරියටම ඉදිරියේ තියෙන පබළට මම මේ තංගුස් පොට මේ ආකාරයෙන් ක්‍රොස් කරගන්නවා. ඒක තමයි මේ අර තරුවේ පෙත්ත හැඩය හැදෙන්නේ. තරුවේ එක පෙත්තක් තමයි මම මේ විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. දැන් බලන්න ඇති තරුවේ එක පෙත්තක් නිර්මාණය වෙලා තියෙන්නේ. අපි නැවත පෙත්තක් නිර්මාණය කරන්න හැටි බලමු. මේ බලන්න. අපි තංගුස් පොට නැවත වතාවක් දිගටි පබළු දෙකක්. ඒ කියන්නේ අපි එකම පියවර
කීප වතාවක් කරන එක තමයි මෙතෙන්දි වෙන්නේ. දිගටි පබුල දෙපසට මේ ආකාරයෙන් එකතු කර ගන්නවා. එනවා ඉතින් දෙපසට මේ ආකාරයෙන් එකතු කරගත්තා. නැවත රවුම් පබලුවක් අරගෙන මේ ආකාරයෙන් ක්‍රොස් කර ගන්න අවශ්‍යයි. නැවත වතාවක් දිගටි පබලු දෙකක් දෙපසට එකතු කර ගන්නවා. හරි. දැන් අපි කලින් කරපු පියවරමයි දෙක නිර්මාණය කරන්න අවසානයේට කරන්නේ. බලන්න ඉදිරියෙන් තියෙන පබලුවට මේ ආකාරයෙන් ක්‍රොස් කර ගන්න. හරි සරලයි. මම හිතන්නේ මේක කුඩා දරුවෙක්ට උනත් පහසුවෙන් කරගන්න පුළුවන් නිර්මාණයක්. දැන් ඒ වගේම තමයි කට්ටියට මම කියන්න ඕන දෙයක් තියෙනවා. මෙතන ඉස්සරහ තියෙන අපේ විවිධ නිර්මාණ. මේ නිර්මාණවලදී වෙලා තියෙන මෙවැනිම රටාවල එකතුවක්. අපිට ඒ කියන්නේ අපි මේ යන්නේ සරල නිර්මාණවලදී යද්දිත් එකතු වෙන රටා ඒ වගේම තව රටා එකතු කරගන්නමින් සිදු කරපු රටා තමයි ඔය තියෙන්නේ. අපි දැන් හිතන්න පබළු වලින් හිතන්න පුළුවන් මේ වගේ නිර්මාණ විතරද කියලා. අපිට අවශ්‍ය කරන ඕනෑම හැඩතලයක් පබළු වලින් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ විදිහට කරපු නිර්මාණයක් තමයි මේ ඔබට මේ දකින්න පුළුවන් වෙන්නේ. අලියෙක් නිර්මාණය කර ඔබ හිතන්න මේ වගේ නිර්මාණයකට කොයිතරම් ලොකු වෙළඳපොළ වටිනාකමක් අපිට ගන්න පුළුවන්කම තියෙනවද කියන කාරණාව. අපි මේ නිර්මාණත් දෙන්නමු මට හිතෙනවා කරලා බලන්න. බලමු උත්සාහ කරලා මට පුළුවන් වේවි කියලා කරන්න. හරි ඊට පස්සේ මේක මේ ලකෙන් පාස් කරනවා නේද? පාස් කරගන්න තියෙනවා. ඊට පස්සේ තව දෙකක් දෙපැත්තට දාගන්නවා. මේ හැඩදී දැන් දිගට පබළු දෙකක් දෙපසට දාගන්නවා. අත හුරු කෙනෙක්ට බොහොම ඉක්මනට පහසෙන් කරන්න පුළුවන් නිර්මාණයක්. හරිම සරලයි. මම කිව්වේ කලින් වගේම විවිධ නිර්මාණ වලට අපිට මේක යොදා ගන්න පුළුවන්. කියන්නේ වර්ණ භාවිතාව ඒ දේවල් අනුව අපේ නිර්මාණය යොදා ගන්න ගැන වෙනස් කරගන්න පුළුවන්. හරි දැන් අපි ඒ විදිහට පබල එකතු කරගත්තට පස්සේ ඉදිරියට තියෙන පබලෙන් තමයි තියෙන පබලුවට මේ පංගුස් කොටවල් දෙක ක්‍රොස් කර ගැනීම කරන්න අවශ්‍ය වෙනවා. ඔබ තරම් පැහැදිලිව සුළුවමට නම් කරන්න බැරි වෙයි. අපි උත්සාහ කරලා බලමු. හරි ඉදිරියෙන් තියෙන මේ පබලුව ක්‍රොස් කර ගන්න අවශ්‍යයි. දැන් ප්‍රශ්නෙට තේරෙනවා ඇති මේක හරියම සරල නිර්මාණයක් කියලා. දැන් තේරෙනවා ඇති අපේ පෙති හතරක් නිර්මාණය කරගෙන අවසන් වෙලා තියෙනවා. අවසන් පෙත තමයි නිර්මාණය කරන්න තියෙන්නේ. දැන් බලන්න මේ ආකාරයෙන් නැවත අවසන් පෙතේට අපි කලින් පියවරම කරන්න ඕනේ. දෙපසට පබළු දෙකක් මේ ආකාරයෙන් යොදාගෙන නැවත රවුම් පබළුවක් අරගෙන මේ ආකාරයෙන් ක්‍රොස් කරගන්න අවශ්‍යයි. දිගට බීට්ස් දෙකක් නැවත තංගුස් පොටට මේ ආකාරයෙන් දෙපසට එකතු කරගත්තා. දැන් අපි පරුවක් නම් අවසානයේ තියෙද්දි සම්බන්ධ වෙන්න ඕනේ මුලයි අගයි. දැන් පේනවා ඇති මුලදී අපි ක්‍රොස් කරගත්ත පබළු. ඒ කියන්නේ මුල තැනට අපි ඉදිරියෙන් තියෙන මුල් පබළුවට නැවත වතාවක් මේ ආකාරයෙන් ක්‍රොස් කරගත්තාම අපිට මේ කරුව සම්පූර්ණ කරගන්න පුළුවන්. දැන් බලන්න. අනෙක් පසත් මේ ආකාරයෙන් පබුල හරහා යොදලා සම්බන්ධ කරගන්න පුළුවන්. දැන් තේරෙනවා ඇති අපේ කරුව සම්පූර්ණ වෙලා තියෙනවා. දැන් මෙතන මේ තංගුස් නූල ඉවත් කරාට පස්සේ නිර්මාණයේ සවිශක්තියට හානියක් සිද්ධ වෙන්නේ නැද්ද? මෙහෙමයි. දැන් අපි මේ නිර්මාණය කරලා අවසන් කරාට පස්සේ අපි මේකේ ගැට යොදාගෙන නිර්මාණය ඉතිරෝ මේ ආකාරයෙන් පවත්වා ගන්න ඕනේ. අපි අනිවාර්යෙන් ගැට යෙදීම කරගන්න ඕනේ. මම ගැට යොදන ආකාරයක් පෙන්නන්නම්. අපි ගැට යොදා ගන්න පංගුස් පොටවල් දෙකම එක ළඟට ගන්න අවශ්‍යයි. බලන්න මම අරන් පෙන්නන්න. පංගුස් පොටවල් දෙකම එක ළඟ තියෙන්න ඕනේ අපිට ගැට යොදා ගන්න. අපි
පබළු හරහා අරගෙන යමි අනෙක් එක් තංගුස් පටක් ගාවට අනෙක් තංගුස් පටක් මේ ආකාරයෙන් අරගන්න අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ නැවතත් සෑම පබළුවක් කරාම තංගුස් වල ගමන් කරනවා. ඒ කියන්නේ තංගුස් පටට එනකම් ගමන් කරනවා මේ තංගුස් පට. දැන් බලන්න මම අනෙක් තංගුස් පට තියෙන ස්ථානයට මලකට දැන් තංගුස් පටම තියෙන්නේ දෙකම එක ස්ථානයේ තමයි තියෙන්නේ. දැන් අපිට මෙතෙන්දී ගැට දමා ගන්න පුළුවන්. බලන්න මම ගැට දෙකක් විතර මේ ආකාරයෙන් සැදට යොදා ගන්නවා. මේ ආකාරයෙන් නිර්මාණය කළාට පස්සේ අපිට පුළුවන් මේ ගැටේ දැන් අපිට මේ නිර්මාණය කළ මේ විදිහට ගැටේ එළියට පේන තිබ්බත් නිර්මාණයට ලස්සන නැහැ ඒක. අපිට පුළුවන් නැතුව යනවා. ඒ නිසා මේ ගැට ඒ කියන්නේ අපි යොදාගත්ත ගැටයත් අපි පබුලක් තුළට නැවත තංගුස් පොට පබුලක් හරහා මේ ආකාරයෙන් ආපස්සට මම ගන්නවා. එක් තංගුස් පොටක් පමණයි මම මේ ආකාරයෙන් ආපස්සට ගන්නවා. හරි. ඒ තංගුස් පොට මගේ මම මේ යොදාගත්ත ගැටය පබුල තුළට මේ ආකාරයෙන් ඇදලා සංගවා ගැනීමක් කරනවා. ඒකට කිසිම ඇදයක් පළුද්දක් පේන්න තියෙන්නේ නැහැ. දැන් අපිට තංගුස් පොට කපලා ඉවත් කරගන්න පුළුවන්. දැන් මගේ අතේ තියෙන මේ විදිහට කරපු කී ටැග් එකක්. මේක අපි ටැග් එක අපි ටැග් එක යොදා ගන්න ආකාරයක් බලමු. බලන්න අපි ටැග් එක යොදා ගනිද්දී අපිට අවශ්‍ය වෙනවා කී ටැග් කොටස. ඒ වගේම තමයි කී ටැග් කොටස අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි මේ ආකාරයේ ත්‍රිකෝණාකාර කොටසක්. මේ ආකාරයේ ත්‍රිකෝණාකාර කොටසක් අවශ්‍ය වෙනවා. ඔබට ඕන තරම් දෙන්න පෙන්නේ මෙතන ගන්න පුළුවන්කම තියෙනවා. මම මෙතනදි මතක් කරන්න ඕනේ අපේ මේ පබළු කී ටැග් සඳහා අපි යොදා ගන්න ඕනේ මේ ආකාරයේ ත්‍රිකෝණාකාර කොටස. ඒක අපිට යොදා ගන්න හරි පහසුයි. මේ ආකාරයෙන් අපි කොටස් දෙක එකට එකතු කරගෙන. නැත්නම් රවුම් ආකාරයෙන්ත් අපිට ගන්න තියෙනවා නේද? ඔව් තියෙනවා. නමුත් ත්‍රිකෝණය තියෙනවා නම් අපිට වඩා පහසුයි මෙතනට මේ කී ටැග් කොටස එකතු කරගන්න. දැන් බලන්න උඩ තියෙන පබුලකට ඒ කියන්නේ රවුම් පබුලුවකට තමයි මම මේ කී ටැග් කොටස එකතු කරගන්නේ. විශාල කරලා කොටස මේ පබුලුවට තියලා අපිට පුළුවන් සැද කරගන්න. මේ සඳහා අඬුවක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේ ආකාරයෙන් පබුලුවකට මම කියව ත්‍රිකෝණ කොටස පබුලුවකට තියලා මේ ආකාරයෙන් තද කරගන්න පුළුවන්. දැන් හිතන්නකො මේක අතින් කෙනෙක්ට මේ ආකාරයෙන් තද කරන්න අපහසු නම් පුළුවන් අඬුවක් භාවිතාවෙන් මේ කොටස තද කරලා මේ ආකාරයෙන් පබුලුවට සරි කරගන්න. හරි. එතකොට අපි කී ටැග් එකක් නිර්මාණය කරගත්තා. හරි. දැන් මේ තරුම එක එක ප්‍රමාණයෙන් එක එක හැඩතේ බීඩ්ස් පාවිච්චි කරලා අපිට වෙන වෙන නිර්මාණ වලටත් එකතු කරගන්න පුළුවන්. මම හිතනවා මේ අපි කියව නත්තල් සැදසිල්ලක් විදිහට මේ නිර්මාණය පාවිච්චි කරන්න පුළුවන් කියලා. අපි මේ නිර්මාණය කරගන්න ආකාරයක් කියලා දෙනවා. අර විදිහම තරුවකට අපි වෙනම කොටසක් එකතු කරලා තියෙනවා කෝඩ් එකක් විදිහට. ඔව්. දැන් මේ ආකාරයෙන් අපි තරුවක් හදාගත්තට පස්සේ අපිට කී ටැග් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. නත්තල් සැදසිල්ලක් නැත්නම් එහෙම නැත්නම් වෙනත් සැදසිල්ලක් විදිහට පාවිච්චි කරනවා නම් මේ වගේ කී ටැග් කොටසක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට පුළුවන් මේ ආකාරයෙන් ග්ලාස් බීඩ් මගින් මේ වගේ කොටසක් නිර්මාණය කරගන්න පුළුවන්. දැන් බලන්න මම මේ වගේ කොටසක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලාත් පෙන්නන්නම්. ඒකට අපිට තංගුස් කොටසක්. නැවත මම මේ ආකාරයේ තංගුස් කොටසක් ඔබට ඒක අවශ්‍ය දිග ප්‍රමාණයකින් යොදා ගන්න පුළුවන්. ඒක අඩු වැඩි කරගන්න එක තමන්ගේ කැමැත්තට කරගන්න පුළුවන්. මම මේ මාළේ නිර්මාණය කරලා තියෙන ග්ලාස් බීඩ් එක වගේම ග්ලාස් බීඩ් එකක් තමයි මෙතනදී යොදාගෙන තියෙන්නේ. ප්‍රමාණයෙන් තරමක් විශාලයි. රත්තරන් පැහැති ග්ලාස් බීඩ් මම යොදාගෙන තියෙනවා. මම පෙන්නන්නම්. මම මේ තරුවට අපි කී ටැග් කොටසක් එකතු කරගත්තොත් මේ ආකාරයේ පබුලුවකින් මේ ආකාරයේ තංගුස් කොට මේ ආකාරයෙන් එකතු කරගත්තා. බලන්න. එකතු කරගත්තට පස්සේ අපිට පුළුවන් මේ ග්ලාස් බීඩ් මේකට එකතු කරගන්න. ඒක දෙපැත්තට යොදන්න පුළුවන්. බලන්න මම මේ ආකාරයෙන් තංගුස් කොටට ග්ලාස් බීඩ් එකතු කරනවා. අවශ්‍ය දිග ප්‍රමාණයකින් මේක අපිට එකතු කරගන්න පුළුවන්. ඒ
එකම නිර්මාණය අපිට කොයිතරම් වෙනස් විදිහට නිර්මාණ ශෛලිය විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒකට ඔබ උදාහරණ කීපයක්ම අද අපි ඔබට කියලා දෙනවා. මේ ආකාරයෙන් අපිට ග්ලාස් බීඩ් එකතු කරගන්නදී මම කිව්වා දැන් මාලයක් විදිහට අපිට මේ ග්ලාස් බීඩ් එකතු කරගන්න පුළුවන් කියලානේ. අපි මාලයක් නිර්මාණය කරද්දී මේ ග්ලාස් බීඩ් අමුණන්න කලින් අපිට ඒ සඳහා ගාන්චුවක් පාවිච්චි කරගන්න පුළුවන්. ගාන්චුවක් මේ ආකාරයෙන් ගාන්චුවක් සවි කරගෙන අපිට ඒක මාලයක් විදිහට නිර්මාණය කරගන්න පුළුවන්. මෙතනදී අවශ්‍ය දිග ප්‍රමාණය පාවිච්චි කරන එක විතරයි වෙනසකට තියෙන්නේ. මේ ආකාරයෙන් ග්ලාස් බීඩ් එකතු කරගන්නවා. ඒ කියන්නේ මාලයක් නිර්මාණය කරද්දී ගාන්චුව මුලින් සකසාගත යුතුයිද? සවි කරගත යුතුයිද? එක් පස්සක ගාන්චුව මුලින්ම සකසාගත ගැනීම වඩාත් සුදුසුයි. මොකද එතකොට අපිට මාලයේදී අවශ්‍ය විදිහේ දිග ප්‍රමාණය තීරණය කරගෙන හොඳට මාලයේ නිමාව ලස්සනට අවසන් කරගන්න පුළුවන්. හරි. මේ ආකාරයෙන් මම පෙන්නවා. දැන් එක් පසකට පපුළු අමුණලා තියෙන මම අනෙක් පසටත් ඒ වගේම එකතු කරනවා. නැත්නම් අපිට පුළුවන් මේ තංගුස්පට වෙනම තියලා මේකට පපුළු අමුණලා මෙතෙන්ට දාගන්නත් පුළුවන්. ඒක තමන්ට කැමති ආකාරයකින් කරගන්න පුළුවන්. දැන් ඒ කිව්ව විදිහට අපි කලිනුත් මේ නිර්මාණය ඔබට පෙන්නවා. පුංචි පබළු පාවිච්චි කරලා ඔබට පුළුවන් මේ වගේ කණාවුවක් විදිහට නිර්මාණය කරගන්න. එහෙම කරගත්තොත් එහෙම කාර්යාලයට යනකොට හැමෝම පළදිනවට වඩා වෙනස් විදිහේ ආභරණයක් ඔබට ඇඟලාගෙන යන්න පුළුවන්කම තියෙනවා. මේ මුකුත් නැතෝ. මම අතෙන්ද කියන්න ඕනේ ඔය කරාඹු සහ පෙන්ඩන්ට් ආකාරයෙන් නිර්මාණය කරද්දී මම කැට් අයි කියන බීඩ් එක තමයි යොදාගෙන තියෙන්නේ. අපේ අවස්ථාව අනුව බීඩ් විවිධ ආකාරයෙන් යොදා ගන්න පුළුවන්. අවශ්‍ය නම් පර්ල් බීඩ් එකක් ඒ වගේ යොදාගෙන අපිට අවසන් නිර්මාණය පෙනුම මම කිව්වා වෙනස් කරගන්න පුළුවන් කියලා. දැන් මදක් සැහැල්ලු ආභරණ වලට කැමති කෙනෙක්ට පුළුවන් පර්ල් බීඩ්ස්. එහෙම නැත්නම් ප්ලාස්ටික් බීඩ්ස් වලින් පොඩා ප්‍රමාණයේ පබළු යොදාගෙන මේ නිර්මාණය අවසන් කරගන්න. හරි. ඒ නිර්මාණය කරන අතරතුරේ මම ඔබට පෙන්වන්නම් මේ පුංචි දරුවෙක්ට තෑග්ගක් දෙන්න මේ වගේ නිර්මාණයක් බොහොම වටිනවා. සල්ලි දීලා ගන්නවට වඩා මම හිතන්නේ වටිනාකමක් වැඩි අපි මේ වගේ නිර්මාණයක් අපිව කරගත්ත තියෙන හැම. තව අපූර්ව නිර්මාණයක් තියෙනවා මේ මේසෙ උඩ. අරගෙන පෙන්වන්න ගියොත් ඒකේ විදිහට ඔබට පිළිගන්න කියන්න මම දන්නේ නැහැ. සහයක් දෙන්නම් මේකට නම් මේ නිර්මාණයට අපි මේ මොනරෙක් නිර්මාණය කරගෙන තියෙන නේද? ඔව්. මේකට නම් මම තනේ දවසක විතර කාලයක් වැය කරන්න වෙනවා නේද? ඔව් දවසක විතර කාලයක් අපි මේ නිර්මාණය වෙනුවෙන් වැය කරන්න වෙනවා. මම කිව්වා අපිට අවශ්‍ය වර්ණයක් කැමති විදිහට ගලපගත්ත තැනක් තමයි ওই නිර්මාණයෙන් පේන්නේ. තේරෙන්නේ නැති මොනරගේ ෆ්‍රිල් එක නිර්මාණය කරද්දී අපි වර්ණ කිහිපයකින් පබළු යොදාගෙන තියෙනවා. මම හිතනවා මේ වර්ණ ගැලපීම අනුව අපේ නිර්මාණයේ ලස්සන වෙනස් කරගන්න පුළුවන්. දැන් මම පෙන්නන්නම් මේ ආකාරයේ ග්ලාස් බීඩ් දෙපසටම මම එකතු කරගෙන තියෙන්නේ. දැන් අපිට මේ නිර්මාණය අවසානයේදී ගැට යොදා අවසන් කරගන්න පුළුවන්. මේ ආකාරයෙන් මම මෙතෙන්දී ගැට යොදා ගන්නවා. මේ ආකාරයෙන් ගැට යෙදුවාම මම කිව්වා හැම තිස්සෙම ගැට සඟවා ගැනීමක් අපි සිදු කරනවා කියලා. මම මෙතනදී නැවත පුංචි ග්ලාස් බීඩ් එකක් ඇතුලේ මේ ආකාරයෙන් තංගුස්පට අරගෙන මේ ගැට සඟවා ගැනීම කරනවා. නිර්මාණයක් කරද්දී නිමාවක් තිබිය යුතුමයි. නැත්නම් ඒ නිර්මාණයේ සුන්දරත්වයට හානියක් වෙන්න පුළුවන්. ඒක තමයි ගීතික අපිට කියලා දෙන්නේ. මේ විදිහට ගැටේ සඟවාගත යුතුයි කියන කාරණාව. දැන් අපිට පුළුවන් මේ ආකාරයෙන් තංගුස් කොටස කපලා ඉවත් කරගන්න. හරි. හරි ඒ විදිහට කරපු නිර්මාණ කීපයක් තමයි මේ මගේ අතේ තියෙන්නේ. ඔබට පුළුවන් මේ විදිහට අර කිව්වත් වගේ නත්තල් සැරසිල්ලක් විදිහට යොදා ගන්න. එහෙම නැත්නම් මාලයක් හදාගන්න. එහෙම නැත්නම් ඔබට ඕමන ආකාරයට නිවස ලස්සන කරගන්න යොදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් හොඳ ධනෝපායන මාර්ගයක් විදිහට මේ දේ පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. හරි එහෙනම් අද දවසේ අපිත් එක්ක මේ වැඩේ ලස්සන කරගන්න එකතෝඩු ගීතිකා මහත්මියට බොහොම ස්තුතියි කියලා කියන ඒ වගේම දැන් මේ ගැන ඔබට වැඩියමක් දැනගන්න තියෙනවා නම් එහෙම ඇයව සම්බන්ධ කරගන්න පුළුවන්කම තියෙනවා. මම හිතන්නේ පන්තිත් පවත්වනවා.
ඔව් භාෂණී මම කියන්න ඕනේ ගම්පහ ගණේ මුල්ල වත්තල. ඒ අවති ස්ථානවල පන්ති තියෙනවා ඒවට සහභාගී වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගලන්ට කිසිම අය කිරීමක් නැහැ. නොමිලේ තමයි මේ ක්ලාසස් පැවැත්වෙන්නේ. ඒවට සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සම්බන්ධයෙන් මේ නිර්මාණ කරගෙන යද්දී ඔයගලන්ට මොනවාම හරි ගැටලුවක් මතුවුණොත් ඔයගලන්ට පුළුවන් 077 95 24 547 කියන දුරකථන අංකයට අමතලා තියෙන ඕනෑම ගැටලුවක් විසඳ ගන්න පුළුවන්. ඒ වගේම මම මේ තරු කීටයගේ කහදද්දී තව මතක් කරන්න ඕන දෙයක් තමයි මේකට වැය වෙන්නේ බොහොම අඩු මුදලක්. ඉතින් ඒ වගේ අඩු මුදලකින් මේ වගේ දෙයක් හදාගත්තට පස්සේ අපිට ඒක අලෙවි කරන්නත් හරි පහසුයි. ඒ වගේ දේවල් කිරීමෙන් රැකියාවක් කරගන්න ඔයගලන්ට පුළුවන් කියලා මම හිතනවා. ඉතින් මේ දේවල් හැම දෙයකම උත්සාහ කරලා බලන්න. මම මේ කියලා දෙන දේවල් වලට අමතරව මේ රටා වෙනස් කරගෙන ඔයගලන්ට අලුත් නිර්මාණ හදා ගන්නත් පුළුවන්. හරි ඒ විදිහට දැන් අද අපි කියලා දුන්නේ කබල වලින් කරපු නිර්මාණ ගැන. මේ තියෙන්නේ ලී වලින් කරපු චූටි බීඩ්ස් වර්ග පාවිච්චි කරලා කරපු නිර්මාණ කීපයක්. හොඳ වෙළඳපොළ වටිනාකමක් ලබා ගන්න පුළුවන්කම තියෙන ඔබට ගෙදරට වෙලා නිකන් ඉන්න වෙලාවේ ගෙදර ආදායමට ආර්ථිකයට ශක්තියක් කියන අපේ ගෘහණිය හැම වෙලාවෙම උත්සාහ ගන්නවා සහ උනන්දු වෙනවා. අන්න ඒ වෙනුවෙන් තමයි අපි මේ වගේ ලස්සන පුංචි අදහස් ඔබට දෙන්නේ. ඒ වගේම යාළුවෙක්ට ටැග්ගක් දෙන්නේ. ඒ වගේ දෙයකට උනත් මේ වගේ නිර්මාණයක් කරගන්න බොහොම පහසුවෙන් කරගන්න පුළුවන්. භාෂණී මම හිතනවා ඒක මේ නිර්මාණ කොට රිටර්න් කරගන්න පුළුවන් කියලා මම මුලදී මතක් කරා. ඉතින් මේ වගේ දේවල් කරලා බලන්න පුළුවන්. මොන ලෝක වාහනයක් කරන අතරතුරේ වෙනත් අවස්ථාවක දෙනත් අපිට මේක කරගන්න පුළුවන්. බොහොම අඩු කාල වේලාවක් යන්නේ. ඉතින් මේ වගේ පුංචි නිර්මාණ අත්හදා බලලා ඔයගලන්ට ලොකු නිර්මාණ වලට යන්න පුළුවන්. හරි එහෙනම් අත්කම් ගෙත්තම් විශේෂාංගයෙන් අපි සෝදානම් ඔබේ නිවසෙන් සමුගෙන යන්න. සමුගන්න මොහොත අපි ප්‍රාර්ථනා කරනවා දිගින් දිගට මේ වගේ ලස්සන නිර්මාණ අපිට අරගෙන එන්න, අපිට කියලා දෙන්න, අපේ ප්‍රේක්ෂකයන්ට කියලා දෙන්න, ඔබට හැකියාව ලැබෙන්න කියලා බොහොම ස්තුතියි බෝල්. එමනම් උදායිරත් එක්ක දිගට මේක වෙලා ඉන්න අපි නැවත සම්බන්ධතාවය ලබා දෙනවා. දුලාක්ෂිකා